හරිද? එහෙනම් අපි අද වැඩ පටන් ගමු. දැන් මේ දෙවැනි වාරයට අදාළ පාඩම් වල වැඩ ඉවර නිසා දෙවැනි වාරයේ ප්‍රශ්න පත්‍රයක් කරන්න තමයි අද තීරණය කළේ. මොකද මට වේලාසනින් ඕගොල්ලන්ට ටියුට් එක දාගන්නත් බැරි වුණා. දැන් මේ ටියුට් එකක් දැම්මහම print කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. ක්ලාස් එකට එන්නත් බෑ. ටියුට් එක print කර ගන්නත් බෑ නේද? ඒක නිසා මේ කාල සීමාවේ මොකක් හරි වෙනස් වැඩක් කරන්න වෙනවා අපිට මේ ටික බේරගෙන යන්න. අපි එතකොට දැන් දෙවැනි වාරයේ වැඩ ඉවර වෙලා තියෙන නිසා දෙවැනි වාරයේ ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරමු. ඒ අතර ශනිකව අපි තුන්වෙනි වාරයේ පාඩම් උගන්වනවා. අපි දැන් අද සමාන්තර ශ්‍රේණි පාඩම වීඩියෝ එකක් දැම්මම ඒක කරගන්න පුළුවන්. ඊට අමතරව ඉක්මනින් අපි පාඩම් ටික ඉවර කරගෙන තුන්වෙනි වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පටන් ගමු. දැන් කොහොමත් ඕගොල්ලන්ට දෙවැනි වාර විභාගය කියන එක පැවැත්වෙන්නේ නැහැ. කොහොමත් ඒක කරෙන්නේ නැහැ. හරිද? ඒතර මම ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයක් දාලා තිබුණා. සමහරුන්ට ප්‍රශ්න පත්‍රය print කර ගන්න පුළුවන් වෙන්නේ නැති. තිරිච්ච කලබලකාරී වාතාවරණයත් එක්ක සමහරුන්ට කරගන්න බැරි වුණාද දන්නේ නැහැ. මං හිතන්නේ මම දාලා තිබුණේ බස්නාහිර පළාතේ ප්‍රශ්න පත්‍රය නේද? බස්නාහිර පළාතේ 2019 දෙවන වාර ඇගීම කියන ප්‍රශ්න පත්‍රය. හරි. මටත් ප්‍රශ්න පත්‍රය print කරගන්න බැරි වුණා. අපි මෙහෙම බලාගෙන එහෙනම් කරගෙන යමු. ප්‍රශ්න පත්‍රය ළඟ තියෙන අය බලන්න, අනිත් අය ඇහුම්කන් දෙන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රය බලන්න ඇති. කලින් PDF එක මම එවලා තියුණානේ. අනිත් අය ඇහුම්කන් දෙන්න. ඊට පස්සේ අපිට ගාන හදන්න පුළුවන්. මෙහෙම කියනවා. නිවසක තක්සේරු වටිනාකම රුපියල් 25000කි. ඒ සඳහා 106ක වාර්ෂික වරිපණම් බදු මුදලක් ගෙවිය යුතුය. ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බදු මුදල. අපි දෙවැනි වාරයේ ප්‍රතිශත පාඩමේ එක මාතෘකාවක් විදිහට ඉගෙන ගත්තා. වරිපණම් බදු ප්‍රතිශත පාඩමේ ප්‍රතිශත භාවිතා කරන තැනක් මේ බදු කියලා කියන්නේ. බදු පාඩම ඉගෙන ගත්තා. ඒතර බදු පාඩමේ තිවිච්ච ගානක් තමයි පළවෙනි ගාන හැටියට තියෙන්නේ. ඔක හරි ලේසි ගානක්. තක්සේරු වටිනාකම රුපියල් 25000යි. 25000 වැඩි කිරීම 100ට 6 දාපු ගමන් උත්තරේ එනවා. ඕකේ කාර්තුවකට බදු කියලා අහලත් නැහැ. කෙලින්ම කියලා තියෙන්නේ වාර්ෂික බද්ද කියලා. ඒ නිසා ඊටාම ලේසියෙන් හදන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 10 පළවෙනි පාඩම වෘත්ත ඡාප දිග හොයාගන්න 2πr වැඩි කිරීම. මේක 360න් 90නේ 4න් එකනේ. 360න් 90 නැත්නම් 4න් එක දාලා වෘත්ත ඡාප දිග හොයාගෙන 7 එකතු කරන්න. ඊට පස්සේ ලේසිම ගානක් තියෙනවා 4 බෙදීම x සමානයි 2යි කියලා දෙපැත්තම x වලින් වැඩි කරලා උත්තරයට යන්න. ඊට පස්සේ ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. අංග සමවීමට අදාළ අනෙක් අංගයයි අංග සම අවස්ථාවයි ලියන්න කියලා. එතකොට අනෙක් අංගය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඒක බලන්න. ඊට පස්සේ වාහනයක මධ්‍යක වේගය මම ශීඝ්‍රතාවයේ පාඩමේ වීඩියෝ එක අද උදේ දැම්මා. පන්තියේ වෙලාවේ තමයි ඒක දැම්මේ. මම හිතනවා ශීඝ්‍රතාවය නෝට් එක ලියලා ඇත්තේ කියලා. එහෙමනම් මධ්‍යක වේගය දන්නවා. වාහනයක මධ්‍යක වේගය කියන්නේ යම් කාල සීමාවක් තුල ගමන් කළ සාමාන්‍ය වේගය කියන එක. විවිධ වේග වලින් යනවා. ඒ අතරේ සාමාන්‍ය වේගය තමයි මධ්‍යක වේගය කියන්නේ. මධ්‍යක වේගය පැයට කිලෝමීටර 40යි. එම වාහනය කිලෝමීටර 200ක දුරක් යාමට ගන්නා කාලය. එතකොට 240න් බෙදලා ගන්න පුළුවන්. ඊට පස්සේ සාධක සොයන්න තියෙනවා x වර්ගයේ ඍණ x ඍණ 6
ඍණ 6 සාධක වලින් ඍණ 1 හදා ගන්න ඕනේ. x2 x 75 යනු ත්‍රිකෝණයක කෝණ වේ. විශාලම කෝණය හොයන්න තියෙනවා. ත්‍රිකෝණයේ කෝණ තුන එකතු කරලා 180ට සමාන කරලා x හොයාගත්තා නම් x ද 2x ද 75ද වඩා විශාල කියලා බලන්න පුළුවන්. එහෙනම් ඔන්න පළවෙනි පිටුවේ ගණන් 7 හදන්න පටන් ගන්න බලන්න. මම උත්තර ටික දාන්නම්. ඕගොල්ලෝ හදන්න පටන් ගන්න. එතකොට ඕගොල්ලන්ට හරි වැරදි දාගන්න පුළුවන්. දැන් ප්‍රශ්න පත්‍රේ නැති අයට මම ස්ක්‍රීන් එකට එවන්නම්. ඒක බලාගෙන හදන්න පුළුවන්. මම උදව් කළා ප්‍රශ්න 7ටම හදාගෙන යන්නේ. හරි නේද? එහෙනම් බලන්න පළවෙනි එක 25000 වැඩි කිරීම 100ට 6 25000 වැඩි කිරීම 100ට 6 එතකොට මේ දෙක කැපෙනවා 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 5 කියන බිඳුවයි 3ක් ඉතුරුයි 6 වරක් 2 12යි 3යි 15යි රුපියල් 1500යි දෙවැනි ගාන මෙතෙන්ට දාන්න ඕනේ 25R 4න් 1 25R 4න් 1 දැම්මහම එන්නේ ඡාප දිග ඒකට එකතු කරන්න ඕනේ 7 ඒවා දෙකක් එතකොට 2යි 7න් 22යි 7යි දාලා 4න් 1ක් දාලා මේ 14 එකතු කරමු අපි මේක කපා ගන්න 1යි 1යි කියලා 1යි 2යි කියලා 1යි 11යි කියලා එතන මෙතන තියෙන 11යි මේ ටික ඔක්කොම කැපුණාම 11යි 14යි කියලා කියන්නේ 25ක් තමා එන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියට ඊට පස්සේ 4 බෙදීම x 4 බෙදීම x වලින් වැඩි කරාම QR ට සමානයි BC PR ට සමානයි. එතකොට ඉතුරු පාදය සමාන වුණොත් ඒ කියන්නේ සමානයි PQ වුණොත් මේ දෙන්න පාපාපා අවස්ථාව යටතේ අංග සමයි. ACB කෝණය සමානයි PRQ කෝණය වුණොත් සමාන පාද දෙක අතර කෝණය සමාන හින්දා මේක පාකෝපා අවස්ථාවෙන් අංග සමයි. එතකොට ඔන්න ඔය උත්තර දෙකම හරි. ඒක තමයි කියලා තියෙන්නේ අංග සම වීමට අවශ්‍ය අනෙක් අංගය ලියන්න. අදාළ අංග සම අවස්ථාවද ලියන්න කියලා. මොකද එක එක්කෙනාට පුළුවන් මේක තෝරා ගැනීමක් කරන්න. පාද දෙක ලියන්න පුළුවන්. එතකොට අවස්ථාව ලියන්න. කෝණ දෙක ලියන්න පුළුවන්. එතකොට අවස්ථාව ලියන්න ඕනේ. ACB කෝණයයි PRQ කෝණයයි නම් පාකෝපා අවස්ථාව කියලා. දැන් එතකොට පළවෙනි ප්‍රශ්න 4 අඩපාඩුවක් තියෙනවද බලලා හදාගන්න.
එතකොට පස්වෙනි ගාන එක මධ්‍යක වේගය අද පාඩම ලියන්න ඇති මං හිතන්නේ. මධ්‍යක වේගය සමානයි දුර බෙදීම කාලයට කිල්ල ගන්න පුළුවන්. එතකොට මේකේ කිලෝමීටර 240ක දුරක් යාමට ගන්නා කාලයනේ යන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලයට ගියාම වේගය 40යි දුර කිලෝමීටර 200යි කාලය තමයි ඕනේ. එතකොට කාලය උක්ත කරගන්න ඕනේ. මෙතෙන්ට අකුරක් දාලා පුළුවන්. කාලයට අකුරක් දාලා පුළුවන්. නැත්නම් කාලය මෙතෙන්ට ගන්න පුළුවන්. වේගය සමානයි දුර බෙදීම කාලය වෙනකොට කාලය මෙතෙන්ට ගත්තා නම් කාලය සමානයි දුර බෙදීම වේගය වෙනවනේ. නේද? කාලය මෙතෙන්ට ගත්තාම කාලය සමානයි 200 බෙදීම 40. එහෙනම් කාලය වෙන්නේ කොච්චරක්ද? පැය 5ක්. පැයට කිලෝමීටර 40ක මධ්‍යක වේගයෙන් කිලෝමීටර 200ක් ගමන් කරන්නට ගතවන කාලය පැය 5යි. x වර්ගයේ ඍණ x ඍණ 6 x වර්ගයේ ඍණ x ඍණ 6 ඍණ 3x ධන 2x කියලා ගන්න ඕනේ. එතකොට x ඉවත් කළාම x ඍණ 3යි ධන 2 ඉවත් කළාම x ඍණ 3යි x ඍණ 3යි x ධන 2යි තමයි සාධක වෙන්නේ. x ධන 2යි x ධන 75 180ට සමාන කළාම මේකේ 3x සමානයි 180 ඍණ 75 කියලා ගත්තේ. ඒ කියන්නේ 105යි 3ෙන් බෙදුවාම x ක අංශක 35ක් ගත හැකි. එහෙනම් පළවෙනි පිටුව ඉවරයි. ඕකත් හදලා ඉවර කරගන්න. ඊට පස්සේ මම 8 වෙනි ගානේ ඉඳලා ගණන් කීපයක් ආපහු දෙන්නම්. ඒ 7 වෙනි ගානේ අහලා තින්නේ සර් ත්‍රිකෝණයේ විශාල කෝණය අගේනේ සර්. ආයෙන විශාලම කෝණය ගන්න. x කියන්නේ 35 නම් x 35යි 2x 70යි අනිත් එක 75යි විශාලම කෝණය 75යි කියලා ලියන්න. මේ උත්තරය අරගෙන විශාලම කෝණය අංශක 75යි කියලා ලියන්න. මෙතනින් ඇවිල්ලා තියෙන x උත්තරයක් නේ. x ආවම 35 2x වෙනවා 70 75 තමයි ලොකුම කෝණය. උත්තරේ ලියන්න. කුඩාම පොදු ගුණාකාරයේ 8 වෙනි ගාන. මේක දෙනවා 4යි x වර්ගය ප්‍රසාරණය කළාම 2යි 2යි xx 6යි xy තියෙනවා ප්‍රසාරණය කළාම 2යි 3යි xy. ඒ අනුව කුඩා පොදු ගුණාකාරය මේ දෙකේ ඉලක්කම් දෙකම ගන්න. එතකොට මේක ඕනේ නැහැ. මේ තුනේ ඉලක්කම ගන්න. මේ x අකුරු දෙකම ගන්න. එතකොට මේක ඕනේ නැහැ. මේ y අකුරක් ගන්න. 2යි 2යි 3යි xxy ඒ කියන්නේ 12යි x වර්ගය y. 9 වෙනි ගාන රුපියල් 80000ක් වටනා පරිගණකයක් ආනයනය කිරීමේදී තීරු බදු ලෙස රුපියල් 12000ක් ගෙවීමට සිදු විය බදු ප්‍රතිශතය
බදු පාඩමත් අපි ප්‍රතිශත පාඩමේදීම ඉගෙන ගත්ත කොටසක්. අපි කලින් ඉගෙන ගත්තේ වරිපණම් බදු කතා කළේ. දැන් තීරු බදු අය කරන්නේ ආනයනික වටිනාකම මත 80000ට පරිප්පනම් බදු අය කරන්නේ තක්සේරු වටිනාකම මත. මේ ආනයනික වටිනාකම 80000යි. 80000ට 12000යි නම් 100ට කීයද කියලා ප්‍රතිශතය තමයි අහලා තියෙන්නේ. 12000 නම් 100ට කීයද කියලා ප්‍රතිශතයයි අහලා තියෙන්නේ. ඒතර මේ දෙක කපලා දාන්න පුළුවන්. මෙතනිනුත් දෙකක් කපලා දාන්න පුළුවන්. 128න් බෙදුවාම 15ක තීරු බද්දක් තමයි අය කරලා තියෙන්නේ. 10 වෙනි ගාන ඒක විජීය භාග ගානක්. විජීය භාග ගානක් සුළු කරන්න හරය සමාන වෙන්න ඕනේ. 2x බෙදීම 9 තියෙනකොට 2x බෙදීම 9 තියෙනකොට x බෙදීම 3 තියාගෙන බෑ. x බෙදීම 3ෙන් ගුණ කරලා ඒකත් හරය 9 කරගන්න ඕනේ. මේක 2x බෙදීම 9 වෙනකොට මේක 3x බෙදීම 9 වෙනවා. එතකොට මේ දෙකේ එකතුව 5x වෙනවා. 5x බෙදීම 9 වෙනවා. එතකොට 11 වෙනි ගානේ තියෙනවා පහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය තෝරා යටින් ඉරක් අඳින්න කියලා. සෑම සමාන්තරාශ්‍රයකම සම්මුඛ පාද සමානයි. එක හරි සම්මුඛ පාද සමානයි හරි. සෑම සමාන්තරාශ්‍රයකම විකර්ණ දිගින් සමානයි. ඒක වැරදි. විකර්ණ දිගින් සමාන නෑ. සෑම සමාන්තරාශ්‍රයකම එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන එක හරි. එතකොට A සහ C තමයි හරි. 11 වෙනි ගාන මම මෙතන කෙලවරේ ලියනවා. හම්බෙන්නේ නේද ඔයගලන්ට? නිවැරදි ඒවා යටින් ඉරක් අඳින්නනේ කියන්නේ. A1යි B1යි C1යි ගත්තාම A1යි C1යි හරි. A හරි C හරි. ඒ කියන්නේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි කියන එක හරි. සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියන එක හරි. ඒ වුණාට විකර්ණ දිගින් සමාන වෙන්නේ නැහැ. විකර්ණ දිගින් සමාන වෙන්නේ සමචතුරාශ්‍රයේ ඍජු කෝණාශ්‍රයේ විතරයි. ඒක සමාන්තරාශ්‍ර තමයි. ඒ දෙකේ විතරයි. අනිත් අයගේ වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟට දැන් මේක හදාගන්න 8 9 10 11 ඊට පස්සේ අපි 12 13 14 බලමු මේ පිටුවේ අනිත් ගණන් ටික. හරි. ඔක හදාගන්නකො. दोलस्वेनी के ABCDEFGH अक्षर लिया ऐति समान काटपत अटकिन आहंबुलेस काटपता गन्नालादी ए स्वराक्षरया वावल एक नौवन स्वराक्षरया नौवन अक्षरया लिया ऐति काटपतक भी में संभाविताव එතකොට ස්වරාක්ෂර ටික මතක තියෙන්න ඕනේ මේ වැඩේට. මේක ඉංග්‍රීසි ODA ප්‍රශ්නයක් වෙනවා. එතකොට හැබැයි මේක අපි කුලක පාඩමේදී ඉගෙනගෙන තියෙනවා. ඉංග්‍රීසි ODA ස්වර අක්ෂර කියලා A E I O U කියන අකුරු ටික. ඔතන තියෙන
A E I O U නොවන අකුරු ටික ගැන තමයි මේ අහන්නේ. ස්වරාක්ෂරයක් නොවන අකුරක් වීමේ සම්භාවිතාවය. එතකොට A E I O U නොවන. එතකොට කවුද? B C D F G H හයක් නේද තියෙන්නේ. මෙතන ඔක්කොම තියෙනවා 3යි 5යි 8ක්. 8ක් තියෙනවා, දෙකක් තියෙනවා ස්වර නොවන 6ක් තියෙනවා. එහෙනම් මේක 8න් 6යි කියලා ලියන්න පුළුවන්. 8න් 6යි කියන එක 4න් 3යි කියලා ලිව්වත් වැරද්දක් නෑ. සුළු කරනවා. සරල රේඛාවක අන්තක්ඛණ්ඩයේ ඍණ 1යි අනුක්‍රමණය ධන භාගයයි. ඔක සරල රේඛීය ප්‍රස්ථාර මම ළඟදී ඉගෙනුවේ මතක ඇති. y සමානයි mx ධන c ආකාරය. එතකොට අන්තක්ඛණ්ඩයේ ඍණ 1යි අනුක්‍රමණය භාගයයි නම් m වලට දාන්නේ භාගයයි x ඍණ 1 y සමානයි භාගයයි x ඍණ 1. ඊට පස්සේ මධ්‍යස්ථය සොයන්න තියෙනවා. මධ්‍යස්ථය හොයන්න බෑ ඔහොම ආරෝහණ පිළිවෙලට ලියා ගන්න. මුලින්ම තියෙන්නේ 10 ඊට පස්සේ 11 තියෙනවා. 10 11 ඊට පස්සේ 15 16 තියෙනවා. 15 16 තියෙනවා. ඊට 18 19 තියෙනවා. 18 19 තියෙනවා. 25 තියෙනවා. දැන් බලන්න ඔක්කොම හරිද? 3යි 5යි 7යි. හරි. දැන් කවුද මේ පැත්තට 3යි මේ පැත්තට 3යි දැම්මම මෙන්න මධ්‍යස්ථය. මධ්‍යස්ථය 16යි. ඕක එන්නේ නෑ ආරෝහණ පිළිවෙලට ලිප්පේ නැත්තම් පහළව මේ ත්‍රිකෝණය මෙතනින් සමාන්තර රේඛාවක් තියෙනවා මෙහාට. ඒතර මේකේ කෝණ දෙකක් දන්නවා. හැබැයි මේ ඉතුරු එක දැනගෙන හිටියනම් මෙතෙන්ට ගන්න. මේක 50යි 70යි 120 වෙනකොට මේක 60යි 180 වෙයි. මේ 60 මෙතෙන්ට ගන්න. මේක 60යි මේක 42යි වෙනකොට මේ x කියන්නේ බාහිර කෝණය අභ්‍යන්තර සම්කෝණ දෙකේ එකතුවට සමානයි කියලා ගන්න පුළුවන් 102ක් අංශක. ඊට පස්සේ x ඍණ 2 කුඩායි සමානයි 4 අසමානතාව විසඳා x ට ගත හැකි උපරිම අගය ලියන්නලු x නිකිරයක්. නිකිරයක්. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි ගන්න පුළුවන්. x ඍණ 2 කුඩායි සමානයි 4 ඍණ 2 එහා පැත්තට දැම්මම x කුඩායි සමානයි 4 ධන 2 x කුඩායි සමානයි 6 ආවම x ගේ අගය 6 හෝ ඊට අඩුයි කියලා නේ කියන්නේ. එතකොට උපරිම අගය 6 උපරිම අගය 6
ඊළඟට 17 දී ඇති වෙන් රූපයේ දැක්වෙන්නේ ඒ ප්‍රදේශ වලට අයත් අවයව වේ. n a මේලය b n a මේලය b a හා b කියන කුලක වලට අයිති මුළු අවයව ගණනයි අහලා තියෙන්නේ. අවයව ගණන n a මේලය b a ට විතරක් 3යි b ට විතරක් 2යි මැද්දේ පොදු 2යි 3යි 5යි 7යි. එතකොට 17ක් ඉවරයි. දහට දර්ශක අපි පහුගිය දවස්වල ඉවර කළේ දෙවෙනි වාර දර්ශක පාඩම. ඒකේ ගණක් ලඝු ගණක අංකණයක් දීලා තියෙනවා. ලඝු දෙකේ පාදයට 64 සමානයි 6 කියලා. මගේ දර්ශකාංකණය තමයි අහලා තියෙන්නේ. දර්ශකාංකණය දර්ශකයේ පාදයයි ලඝු ගණකයේ පාදයයි සමානයි. දෙකේ පාදය 6 වෙනි බලය උත්තරය 64. 19 ළමයි 36ක් සිටින පන්තියක මුළු ළමයින් 9න් 5ක් ගැහැණු ළමයි පන්තියේ සිටින ගැහැණු ළමයි ගණන 36න් 9න් 5 භාග පාඩමේ ඕම කියලා ගුණ කළාම 4 වරක් 5 20යි. 20 වෙනි ගාන දී ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අහලා තියෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩය අංශක 7. එතකොට අරය 14යි 7න් 20 60යි කැපුවාම මේක කැපුවාම 11යි 4 කියලා මේක කැපුවාම 1යි 2 කියලා මේක කැපුවාම 1යි 7 කියලා ඔක්කොම කැපුණා 7යි 14යි කැපුවා 11යි 22යි 8 කැපුවා 14යි මේ කපපු 2යි 4 කැපුවා මේක උඩ ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි 77යි වර්ග සෙන්ටිමීටර බලන්න කපපු එක 7යි 14 1යි 2 එතකොට 22යි 8 11යි 4 2යි 4 1යි 2 14යි 2 1යි 7 එන එකත් හදාගන්න. ඉසේකේ
AC B D මෙතන ඍජු කෝණයක්. මෙන්න මේක බාහිර කෝණය ACD ත්‍රිකෝණයේ බාහිර කෝණය අංශක 142යි. AC සමානයි BC කියලා එකක් තියෙනවා. කොහොමද තියෙනවා? I CDE 142යි AC සමානයි BC ABC අගය සොයන්න තමයි කියලා. ABC කියන්නේ මේ සමද්විපාද ත්‍රිකෝණයේ මේ දෙක XX කියලා ගන්න පුළුවන්. එතකොට X තමයි හොයන්න කියන්නේ. අපි දන්න බාහිර කෝණ ප්‍රමේයට කියලා ත්‍රිකෝණයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි කියන එකට ගියාම මේ 142 වෙනවා x ධන 90 අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේක වැඩන්නේ මේ දෙක සමාන වෙනවා 142ට. එතනින් 90 අඩු කරලා x ගන්න පුළුවන් 52යි කියලා. මෙයා x වෙනකොට මෙයත් x නිසා ABC කෝණය ගන්න පුළුවන් අංශක 52යි කියලා. ඕක තමයි 21 22 ධාරිතාව ලීටර 2400ක් කුට හැකියක් නලයක් මගින් මුළුමනින්ම ජලයෙන් පිරවීමට මිනිත්තු 48ක් ගත වේ. වේගය කියලා අහලා තියෙන වේගය කිව්වට වැරද්දක් නෑ ශීඝ්‍රතාවය තමයි අහන්නේ. එතකොට මේක පරිමාව ආශ්‍රිත ශීඝ්‍රතාව සමානයි පරිමාව බෙදීම කාලය 2400 බෙදීම 48. එතකොට මේක ලීටර තමයි 2400 මිනිත්තු තමයි 48. එතකොට 240ට 48 ඒවා 5ක් වෙනවා. 5යි කියන්නේ 50යි මිනිත්තුවට ලීටර ඊළඟට 23 PQRS කියන්නේ සමාන්තර ආශ්‍රයක්. එක කෝණයක් අංශක 70යි. PX මගෙන් XPS කෝණය QPS කෝණය සමච්ඡේදනය වෙනවා. PQR 70යි. PXS හොයන්න කියලා කියන්නේ. බලමු රූප සටහන අරගෙන. මෙයා PQRS මෙයා සමච්ඡේද වෙලා තියෙනවා මෙන්න මෙහෙම. මෙයා 70යි කියලා දීලා තියෙනවා. අහලා තියෙන්නේ PXS මේක අහලා තියෙන්නේ. PXS කියන්නේ මෙයා. එතකොට මේක බලන්න අපිට සමාන්තර රේඛා ආශ්‍රිත කෝණවලට යන්න පුළුවන්. සමාන්තර රේඛා ආශ්‍රිත කෝණවලට ගියාම මේ දෙක සමාන්තරින්ද මේකම අරන් මෙතෙන්ට දාන්න පුළුවන්. ඒතර අපි x අකුරක් දාගත්තොත්
මේකට ඊට වඩා පැහැදිලිව පෙනේ නේද? x අකුරක් දාගත්තොත් කොහොම? ඒ x අකුරම මෙතෙන්ට දාන්නත් පුළුවන්. මේ 70 සමාන්තර ආශ්‍රයක කොන වලින් මෙතෙන්ට දාන්න. එතකොට x ධන 70 180ක් වෙනවා කියන එක තමයි ගන්න. ඒකෙන් pxs කියන්නේ x නේ. x හොයාගන්න පුළුවන්. මේ දෙක xx කියලා ගත්ත සමච්ඡේද වෙන හින්දා සමාන්තරයි කියලා මෙයාවත් x කියලා ගත්තා. මේ 70 මෙතෙන්ට ගත්ත සම්මුඛ කෝණ සමානයිනේ සමාන්තර ආශ්‍රය. එතකොට x ගන්න පුළුවන් 180න් 70 අඩු කරලා දෙකෙන් බෙදලා එහෙනම් pxx සමානයි 180 ඍණ 70 බෙදීම 2. මේක 70යි සම්මුඛ කෝණ සමාන්තරාශ්‍රයක. එතකොට මේක 70 වුණාම මේ ත්‍රිකෝණයේ මේ 70 අඩු කළාම ඉතුරු වෙනවා 110ක්. ඒක දෙකෙන් බෙදුවාම මෙයාගේ 55 එනවා. විසිතුන. හරි ඒකත් ඉවර කරගන්නකෝ. විසිහතර අචල ලක්ෂයකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. තාම සරල ගානක් නේද? වෘත්තයක් අචල ලක්ෂය කේන්ද්‍රය වන නියත දුර අරය වන වෘත්තයක්. 25ත් සරලම ගානක්. අපි කීප වතාවක් අද දවසේ පාවිච්චි කරපු ගානක්. බාහිර කෝණ ප්‍රමේය. බාහිර කෝණය තමයි මේ අහලා තියෙන්නේ ABD කියලා. ABD බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ABD 70යි 40යි 110යි. එතකොට දැන් අපි අපේ එක පත්‍රය A කොටසේ ගණන් 25 හදලා තියෙනවා. අපිට එක පත්‍රයට B කොටසක් එනවා. එක පත්‍රය B කොටසේ තියෙනවා තව ගණන් 5ක්. තව ගණන් 5ක් තියෙනවා. පළවෙනි ගාන එක මාතෘකා වලින් අහලා තියෙනවා. දෙවෙනි ගාන වෘත්තයක පරිමිතිය වර්ගඵලය ඇසුරේ. තුන්වෙනි ගාන භාග. හතරවෙනි ගාන කුලක. පස්වෙනි ගාන වට ප්‍රස්ථාර. එතකොට දැනට අපි හදපු ගණන් වලට එකකට ලකුණු 25 ගාන ලකුණු 50ක් තියෙනවා. A හා B කොටස් වල තව ලකුණු 100ක් තියෙනවා. අපි එතකොට අද දවසේ එක පත්‍රයේ A කොටස විතරයි කරන්නේ. B කොටසේ ප්‍රශ්න 5 එකට අපි ලබන සතිය කරමු. ඒතර ලබන සතිය කළාම එක පත්‍රය ඉවර වෙනවා. ඊට පස්සේ දෙක පත්‍රයට යමු. අපි දැන් දෙවෙනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කීපයක් ওই විදිහට පුහුණු වෙමු. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා තුන්වෙනි වාරේ පාඩම් ටික අනිත් පැත්තෙන් ඉවර කරගන්න. එතකොට තුන්වෙනි වාරයේ ප්‍රශ්න පත්‍රයකට යන්න හැකියාව තියෙනවා. එතකොට දැන් දෙවෙනි වාරේ පාඩම් ඔයගොල්ලෝ බොහෝ දුරට ඉගෙනගෙන ඇත්තේ අපි අද තුන්වෙනි වාරය පටන් ගත්තේ සමාන්තර ශ්‍රේණි පාඩමේ වීඩියෝ එකක් ගියේ. ඒකේ තව කොටසක් තියෙනවා. ඒකේ වීඩියෝ එකත් අපි ලබන සතියේ දෙනවා. එතකොට ලබන සතිය වෙනකොට එක පාඩමක් ඉවරයි තුන්වෙනි වාරේ. ලබන සතියේ තව පාඩමක් කරන්නත් පුළුවන් වෙයි. අද පරණ වැඩ දෙකකුත් තිබුණානේ. ප්‍රස්තාර පාඩමයි ශීඝ්‍රතාවයේ පාඩමයි ලබන සතියේ ප්‍රශ්නයක් නැහැනේ. ඒක නිසා තව වැඩ කරගන්න අපිට තුන්වෙනි වාර විභාගයේ ඉලක්ක කරලාම ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. ඒ වෙනකොට සමහරලාට ප්‍රශ්න පත්‍රයක් ගන්න එන්න පුළුවන් වාතාවරණයකුත් ඇති වෙයි. දැන් මේ විශේෂ තත්ත්වයන්නේ ටියුට් එක ගන්න ප්‍රශ්න පත්‍රය ගන්න මුකුත් කරන්න බැරි
තත්වයේ විසදෙයිනේ වෙනකොට. හරි එහෙනම් අපි අදට වැඩ අවසන් කරනවා. ලබන සතියේ ඔය පේපර් එකේ B කොටස කරන්නේ දැන් ඔයගොල්ලන්ට print කරගන්න නම් විදිහක් නැහැ. බලන්න ওই විදිහට කරගෙන යමු අපි මේ ප්‍රශ්නේ විසඳනකම්. එහෙනම් හැමෝටම ආයුබෝවන් අපි ලබන සතියේ